හොඳයි දරුවනේ. අපි කලින් කතා කර කර හිටියේ මේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ගැන. දැන් අපි කතා කරන්නේ බිම් සැකසීමේ උපකරණ වර්ගීකරණය ගැන. ඊයටදී අපි කතා කළා කලින් අතින් ක්‍රියා කරන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ගැන. කවුද? උදැල්ල. තුන් කටුව හේවත් උදළු මුල්ලුව, එහෙම නැත්නම් නාරස්සනේ හේවත් අලවංගුව. දැන් අපි කතා කරන්න යන්නේ සත්ත්ව බලයෙන් ක්‍රියා කරන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ගැන. මේවා ක්‍රියා කරන්න අවශ්‍ය බලය ලැබෙන්නේ සතුන් මගින්. හරිද? එහෙනම් බලන්න මාතෘකාව සත්ත්ව ශ්‍රමයෙන් නැත්නම් සත්ත්ව බලයෙන් කියත හැකි ක්‍රියා කරන බිම් සැකසීමේ උපකරණ. මේ යටතේ හම්බ වෙන පළවෙනි එක්කෙනා කවුද ළමයෝ? දේශීය නගුල නැත්නම් ගැමි ලී නගුල. මොකද සමහර උදවිය කියනවා ඇති ලෝකල් ප්ලව් කියලා. මේක තමයි ළමයෝ ඉස්සර කාලේ ඉඳලම ලංකාවේ පාවිච්චි වුණේ. ඒ නිසා සමහරු මේකට කියනවා ඇති සාම්ප්‍රදායික නගුල කියලා. විවිධ පොත්වල එහෙම කියනවා. මේක පොඩ්ඩක් මම මතක් කරනවා නම් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ එක්කෙනෙක් හරීම සරලයි. ඉස්සර කාලේ අපේ රටේ වීවගාවට ඉතින් යොදාගෙන නම් තියෙන්නේ මෙයා තමයි. මෙයාගේ තියෙනවා ළමයෝ මේ වගේ ශක්තිමත් සැහැල්ලු ලී වලින් තමයි මෙයා හරි ගස්සලා තියෙන්නේ. මේ වගේ ලී කොටසක් තියෙනවා. ඒක ඉතින් මෙන්න මේ විදිහට ගමන් කරනවා. මේ විදිහට ගමන් කරලා හදනවා ළමයෝ නගුල් අත කියලා කොටසක්. ඒකට සමහර නගුල් මිට කියලාත් කියනවා. මේකට කියනවා නගුල් මිට කියලා. සමහරු මේ හරියට කියනවා නගුල් අත කියලා. මේක ශක්තිමත් දැව වලින් හදලා තියෙනවා. මේකට අපි හරස් දණ්ඩක් සවි කරනවා. මේ දණ්ඩට ඇදුම් දණ්ඩ කියලා කියන්න පුළුවන්. හැබැයි වඩා නිවැරදි වචනේ වෙන්නේ ළමයෝ මේකට කියන්නේ පතකඩය කියලා. මේ පතකඩේ කියන හරස් දණ්ඩ මේ නගුල් අතේ පොඩි සිදුරක් සකස් කරලා ඒකට තමයි ඇතුල් කරන්නේ. ඇතුල් කරලා මේ පැත්තෙන් කූණ්‍යයක් ගහලා හයි කරනවා. ඔය කූණ්‍යයට කියනවා අපි පතකඩ කූණ්‍යය කියලා. ඊළඟට මේ පතකඩේ කියන ශක්තිමත් දැව දණ්ඩේ කෙළවරක තියෙනවා මේ වාගේ පොඩි කට්ටයක් කපලා. මේකට කියනවා කට්ටය කියලා. මෙන්න මේ කට්ටය කියන ස්ථානයට අපි තව මේ වගේ හරස් දණ්ඩක් සම්බන්ධ කරනවා. මම මෙතන මෑන්දු. මේ වගේ හරස් දණ්ඩක් සම්බන්ධ කරනවා. ඔන්න ඔය හරස් දණ්ඩට සමහරු කියනවා වියගස කියලා. මෙන්න මේ හරස් දණ්ඩේ සිදුරු සකස් කරලා තියෙනවා මේ වගේ. ඒවා හරහා ඔබට ලණුවක් දාලා මෙතනට තමයි ගවයින් සම්බන්ධ කරන්නේ. දැන් සමහරලාට මේ හරස් දණ්ඩ මේ විදිහට තියෙනවා. මේක හදලා තියෙන්නේ ගවයාගේ බෙල්ලත් එක්ක හොඳට ගැලපෙන්න මෙන්න මේ විදිහට. තනි දණ්ඩක් වශයෙන් නෙමෙයි පැත්තෙන් බෙදුවොත් පේන්නේ ওই වගේ තත්ත්වයක්. මෙතනින් තමයි කට්ටේ එක්ක සෙට් වෙන්නේ. නැත්නම් කට්ටේට සම්බන්ධ වෙන්නේ මෙතනින්. කොහොම කට්ටේ ගිහිල්ලා මේක දණ්ඩක් වශයෙන් යනවා මේ පතකදී. මේකේ සිදුරු සකස් කරලා තියෙනවා. අපි මීගවෙන් දෙන්නෙක් ගෙනල්ලා මේකට ඇතුල් කරනවා. එතකොට මීගවයාගේ හිස මේ පැත්තට එනවා මෙහෙම. මේ තියෙන මීගවයාගේ හිස නම් බෙල්ල යනවා මෙහෙම. මේ අං කියලා හිතන්නකො. ඊළඟට මෙතනින් ලණුව අරගෙන මෙන්න මෙහෙම කරට සම්බන්ධ කරනවා. ඒතර මීගවයා මෙහෙම ඉන්නවා ඉතින්. මේ පැත්තේ අනික් මීගවයෙක් අල්ලන් ඇවිල්ලා මෙහෙම එයාගේ කරට මේ වගේ යාගේ හිස තියෙනවා. මෙහෙමත් එයාගේ මුඛය එහෙම තියෙනවා. මෙහෙම බෙල්ල තියෙනවනේ. මෙතනින් අර වගේම ලණුවක් අරන් මෙහෙම දානවා. ඒතකොට දැන් මීගවය දෙන්නෙක්. මේ මීගවය මේ කන එහෙම තියෙනවා එයාගේ. මේ අං මේ ඇස මේ කන ඔහොම තමයි. ඊළඟට මීගවය දෙන්න මෙහාට ගමන් කරද්දි මේ නගුල ඉස්සරහට ගමන් කරනවා.
මේක ගෙනල්ලා මෙතනින් මී ගවයින්ට සම්බන්ධ කරගන්න. මේකේ තියෙනවා එකම එක ලෝහමය කොටසක්. ඒක තමයි ළමයෝ නගුල් තලය කියන්නේ. ඒක තමයි ළමයෝ නගුල් තලය කියන්නේ. ඒක ගෙනල්ලා මෙන්න මෙතනට මේක උඩින්මම සම්බන්ධ කරනවා. මෙන්න නගුල් තලය. මේකට ඇන දාලා සම්බන්ධ කරනවා. එතකොට මේක තමයි නගුලේ තියෙන එකම ලෝහමය කොටස. මේකට අපි කියනවා නගුල් තලය කියලා. මෙන්න මෙතන මේකේ උලට අපි කියනවා නගුල් තුඩ. එහෙම නැත්නම් සමහරු කියනවා හී තුඩ කියලා. සමහරු කියනවා හී දත කියලා. ඔය ඕන නමක් කියන්න පුළුවන්. මේ හරස් දණ්ඩ තමයි පතකඩය. මේ කට්ටේ මගින් තමයි පතකඩයට වියගහ කියන එක සම්බන්ධ කරන්නේ. ඒකට තමයි ගවයින් බඳින්නේ ලනු මගින්. නගුල ගමන් කරන්නේ මේ අතට. මොකක්ද වෙන්නේ? මේ නගුලට ගවයින් දෙන්නෙක් සම්බන්ධ කරලා අපි ඒ ගවයින්ට කෝටුවකින් දඬුවම් කරද්දී ඒගොල්ලෝ ඉස්සරහට යන්න පටන් ගන්නවා. එතකොට නගුලත් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ නගුල් තුඩ පසට කාවතිනවා. නගුල් තලයේ මගින් පසේ නිකන් ඇලියක් වගේ පස බොරුල් කරගෙන යනවා. හැබැයි මතක තියාගන්න පස කපවුවට පස් පිඩල්ල පෙරලීමක් කරන්නේ. නගුල පාවිච්චි කරන්න එක පුද්ගලයෙක් ඇති. එයා මිට මගින් අල්ලගෙන මේ නගුල හසුරුවනවා. ගවයන් දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට දඬුවම් කරමින් හසුරවන්න කෝටුවක් තියෙනවා. ඒකෙන් මේගොල්ලන්ට දඬුවම් කරමින් මේක පදවාගෙන යනවා. ඕක තමයි උපකරණේ භාවිතා කරන ක්‍රම. එතකොට මේ මගින් මොකද වෙන්නේ? පස කැපෙනවා. පස කැපිලා නොගැඹුරු ඇලියක් වගේ සකස් වෙනවා. හැබැයි ඉතින් මේකේ ප්‍රශ්න තියෙනවා. පස කපවුවට ළමයෝ අඩු ගැඹුරකට තමයි පස කපන්නේ. අනික් අතට කපාපු පස් පිඩැල්ල පෙරලීමක් වෙන්නේ හොඳට වල් මර්ධනය වෙන්නේ නැහැ. අනික සීසාන ගැඹුර ගොඩක් අඩු වැඩි කරන්න බෑ. ඕන්නම් පොදවන මේක මේ මෙහෙවන පුද්ගලයාට පොඩ්ඩක් බර දාලා නගුල වැඩියෙන් පසට අතුල් කරන්න පුළුවන්. ඒ හැර මේ ලොකු දෙයක් කරන්න බෑ. අනික තමයි සීසාන්නේ අඩු ගැඹුරකට. මේ වගේ ප්‍රශ්න තමයි මේකේ තියෙන්නේ. නමුත් මේ නගුල ඈත කාලේ ඉඳලා අපේ රටේ භාවිතා වුණු නගුලක්. ඒකයි ගැමි ලී නගුල කියලා කිව්වේ. ගමේ කම්මලේම හා ගමේ වඩුවේම නිෂ්පාදනය කරන්න පුළුවන්. එකම ලෝහමය කොටස මේ නගුල් තලයයි මේක ගෙවුනහම අයින් කරලා අලුත් එකක් හයි කරනවා. ශක්තිමත් හැබැයි සැහැල්ලු දැව් වලින් තමයි හදලා තියෙන්නේ. ඔබ බලන්න ඔය පැරණි ගැමි නිවාසවල අදටත් මේක තියෙනවා වේදි කලාපෙහිම නිවාසයේ එළිය පොඩි මඩුවක් වගේ හදලා නැත්නම් පොඩි පළයක් වගේ හදලා මේවා බිත්තිය හයි කරලා තියෙනවා. සීසාන කාලෙට ගොවීන් මේවා අරන් ගිහිල්ලා මී ගවයින් යොදාගෙන තමන්ගේ කටයුතු කරගන්න. සිද්ධිය පැහැදිලිද? බලන්න විස්තරේ. සත්ත්ව ශ්‍රමයෙන් ක්‍රියා කරන බිම් සැකසීමේ උපකරණයටදී පළවෙනි එක්කෙනා දේශීය නගුල, එහෙම නැත්නම් ගැමිලි නගුල, එහෙම නැත්නම් සාම්ප්‍රදායික නගුල, එහෙම නැත්නම් ලෝකල් ප්ලව්. දේශීය නගුලෙහි දේහය කියන්නේ අර නගුල් තලයේ හැර අනික් දේවල් ලීයෙන්ද තලය මම අර පෙන්නවුවේ යකඩෙන්ද නිමවා ඇත. යකඩ තලය ලී දේහයට සවි කර ඇති අතර ඇදගෙන යාම සඳහා දිග දණ්ඩක්ද එම දේහයට සවි කරලා තියෙනවා. ඔය දණ්ඩට කිව්ව නම මොකද්ද ළමයෝ? පතකඩය. ඔය දණ්ඩට තමයි අපි කීවේ පතකඩය කියලා. ඒක කූණ්‍යක් මගින් තමයි හයි කරලා තිබුණේ. නගුල අල්ලා ගැනීමට මිටක් අතර ඇති අතර ගවයින් යොදාගෙන යදින්නේ. වීවගාවේදී බහුලව පාවිච්චි කරලා තියෙනවා. අදටත් පාවිච්චි වෙනවා. අවුල මෙන්න මේකයි සෙන්ටිමීටර් 5ක් තරම් ගැඹුරකට පස් සකස් කරන්නේ. නමුත් පස් සකස් කරන ගැඹුරු තල තියුණු ලෙස පාලනය කරන්න බෑ. කරන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා වැඩියෙන් බර දාලා. පැය 6ක් තුල හෙක්ටයාර් 0.1ක් වගේ තමයි සීසාන්නේ. එච්චර දියුණු උපකරණයක් නම් නෙවෙයි කවුද? මේ පෙන්눔 කරපු ගැමි ලී නගුල. මේ ඉන්නේ පුද්ගලයා. එච්චර දියුණු
තාක්ෂණිකව යෝග්‍ය උපකරණයක් නෙවෙයි. නමුත් අදටත් භාවිතා වෙනවා. හරිද? අපි ඒකේ රූපයකුත් දල වශයෙන් දාලා තියෙනවා. මේ තියෙන්නේ කට්ටය. මේ තියෙන නගුල් තලයේ හෙවත් කැපුම් තලයේ. ඒකට තව නමක් තමයි හීවැල. හී ලීයට තව නමක් තමයි පතකඩේ. මේ ලී දත කියන තැන තමයි තලයේ සම්බන්ධ වෙන්නේ. අපි එනවා ඊළඟ සත්ත්ව බලයෙන් ක්‍රියා කරන බිම් සැකසීමේ උපකරණය සැහැල්ලු යකඩ නගුල හෙවත් ගැමි හැඩලෑලි නගුල. දැන් අර අපි කතා කරපු කලින් ගැමි ලී නගුලේ තියෙන බාධාවක් නැත්නම් ඩිස්ඇඩ්වාන්ටේජ් අවාසියක් තමයි ළමයෝ පස්පිඩැල්ල පරස්පරව පෙරලීමක් නැහැ. අන්න ඒකට උත්තරයක් වශයෙන් පස්පිඩැල්ල කපන්න කපාව පස්පිඩැල්ල පරස්පරව පෙරලන්න පහසුකම් තියෙන වැඩි ගැඹුරකට සීසාන ඒ වගේම සීසාන ගැඹුරත් අපට පාලනය කරන්න පුළුවන් උපකරණයක් තමයි මේ කතා කරන්න යන සැහැල්ලු යකඩ නගුල හෙවත් ගැමි හැඩ ලෑලි නගුල. ළමයි මේකේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්. අර නගුල දියුණු කරලා තමයි මේක හදන්න ඇත්තේ. අපේ පැරණන් පසු කාලීනව මේක සාම්ප්‍රදායිකව පාවිච්චි වෙනවා. මේකේ තියෙනවා විශේෂ කොටසක් හැඩ ලෑල්ල කියලා කොටසක්. හැඩ ලෑල්ල කියන්නේ අලංකාර නෙමෙයි. මේක ආනතයි. මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේක තමයි නගුලේ තියෙන විශේෂම කොටස. ඊළඟට මේකේ තියෙනවා පොඩි කොටසක්. සමහර වෙලාවට ඒකට කියනවා භූමි අඳනය කියලා. සමහරු කියනවා භූමි අංශය කියලා. ඊළඟට අර වගේම නගුල් අතක් තියෙනවා. නගුල් මිටක් තියෙනවා අල්ලා ගන්න. ඔය විදිහට. ඇන වලින් තමයි හයි කරලා තියෙන්නේ මෙහෙම. ඊළඟට අර වගේම පතකඩයක් සවි කරලා තියෙනවා. පතකඩ කූණ්‍යයක් මගින් සවි වෙනවා. මේ විදිහට. පතකඩයේ කෙළවර කට්ටයක් තියෙනවා. ඒ කට්ටේට අර වගේම වියගසක් දාලා ගවයෝ වදිනවා. මෙන්න මේ වගේ උපකරණයක් තමයි අතනට අපිට හරස් දන්න සම්බන්ධ කරන. ඒකට ගවයින් බඳින්න පුළුවන් වියගස වශයෙන්. එතකොට නගුල ගවයින් දෙන්නෙක් මගින් තමයි ඇදගෙන යන්නේ. ඇදගෙන යන්නේ මෙන්න මේ පැත්තට. ඇදගෙන යන්නේ ඉදිරියට හිවත් මෙන්න මේ පැත්තට. ළමයි ගවයින් මගින් මේ නගුල ඇදගෙන යනකොට වෙන පළවෙනි දේ තමයි මෙන්න මේ නගුලේ තියෙනවා මේක මේ මෙතනට අපි කියනවා නගුල් දත හෙවත් හීතුඩ කියලා. මෙතනට අපි කියනවා නගුල් දත එහෙම නැත්නම් හීතුඩ කියලා. මේ හරියට කියනවා අපි නගුල් තලය කියලා. මේ හරියට කියනවා නගුල් තලය කියලා. මේක වෙන් කරන්න පුළුවන්. මෙන්න මේ ආනත කොටසට කියනවා අපි මෝල් බෝඩ් එක හෙවත් හැඩ ලෑල්ල කියලා. මේක හැඩයි කියලා කියන්නේ අලංකාර නෙමේ ආනතයි කියන අර්ථය. මෙන්න මේ පසුපස තියෙන මේ දණ්ඩට කියනවා අපි භූමි අංශය කියලා. ලෑන්ඩ් සයිඩ් එක හෙවත් භූමි අංශය කියලා කියන්නේ. මේ දණ්ඩාකාර ව්‍යුහය නගුල් අත වෙනවා. ප්ලව් ආම් එක කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මෙන්න මෙතනට අපි කියනවා හැන්ඩල් එක හෙවත් මිට කියලා. මෙතනින් තමයි මේක ක්‍රියා කරවන්න අල්ලගන්නේ. මේ හරස් දණ්ඩ පතකඩිය වෙනවා. මේ තියෙන කට්ටය මෙතනට තමයි අපි වියගස් සම්බන්ධ කරලා තියෙන්නේ. මෙහෙමයි ළමයෝ නගුල වැඩ කරන්නේ. ගවයින් දෙන්නෙක් නගුලට බැඳලා නගුල ඉදිරියට පදවාගෙන යනකොට නැත්නම් අරගෙන යනකොට මේ නගුල් තුඩ හෙවත් හී තුඩ පසට කිඳා බහිනවා. මේ නගුල් තුඩ හෙවත් හී තුඩ පසට කිඳා බහිනවා. මෙන්න මෙතන. එයා පසට ඇතුල් වෙනවා. ඊළඟට තවදුරටත් නගුල ඉස්සරහට යද්දී නගුල් තලයේ මගින් පස්පිඩැල්ලක් කපනවා. හී තුඩ පසට කිඳා බහිනවා. නගුල් තලයේ මගින් පස්පිඩැල්ලක් කපනවා. නගුල තවත් ඉස්සරහට යද්දී කපාපු පස්පිඩැල්ල හැඩ ලෑල්ල දිගේ උඩට එනවා ළමයි.
උඩට ඇවිල්ලා පරස්පරව පෙරලෙනවා. මම නිකමට මෙහෙම දෙයක් කියන්න. ඔයා ගණ්ඩකු ළමයෝ මාගරින් කුට්ටියක් මේ මාගරින් කුට්ටිය අරගෙන මේක මතට තියන්න පිහිතලයක්. මෙහෙම පිහිතලයක් අරගෙන මේ මාගරින් කුට්ටියට පොඩ්ඩක් ඇතුල් කරන්න. ඇතුල් කරලා මේ පිහිතලේ මෙහාට ඇදගෙන ඉන්න. මොකද්ද යාට පේන්නේ? මාගරින් පෙත්තක් වගේ කැපිලා කැපිච්ච මාගරින් පෙත්ත පිහියත් එක උඩට ඇවිල්ලා අනිත් පැත්තේ හැරලා වැටෙනවා කියන්නේ. ඔය ටීවී එකේ ඇඩ් වලත් පෙන්නන්නේ. මෙහෙම පිහිතලේ ඇදගෙන යද්දි නිකන් මාගරින් වගේ කැපිලා අනිත් පැත්තේ හැරලා වැටෙනවා. මෙහෙම. මේකත් කරන්නේ වැඩි තමයි. මෙයා ඇවිල්ලා මෙන්න මේ අත වගේ ළමයෝ ආනත ලෑල්ලා මේ ඇඟිල්ල නම් නගුල් තුඩ මෙයා පසට ඇතුල් වෙනවා. මේ ඇඟිලි ටික නම් නගුල් තලයේ පස් පිටැල්ල කපනවා. ඊළඟට මේ අල්ල හරියන ළමයෝ හැඩ ලෑල්ල ඒ මගින් මොකද වෙන්නේ? පසට ඇදුල්ලා කපාවු පස් පිටැල්ල නගුල ඉස්සරහට යද්දි මොකද වෙන්නේ? පස් පිටැල්ල මෙන්න මෙහෙම ඇවිල්ලා අනිත් පැත්තට වැටෙනවා. එතකොට කලින් නගුලේ තිබුණේ නෑ ওই ලක්ෂණේ. එයා නිකාං ඇදගෙන ගියා. පස් පිටැලි කපලා පෙරලවුවේ නෑ. නමුත් අපි දන්නවා සාර්ථක බිම් සැකසීමට පස් පිටැල්ල කපනවා වගේම ළමයෝ ඒක පරස්පරව පෙරලෙන්න ඕන. මෙයා මේ වැඩේ කරනවා. මේ ඇඟිල්ල කියලා හිතන්නකො පතකඩිය. මෙතනින් ඇදගෙන යද්දි මොකද වෙන්නේ? මේ ඇඟිල්ල නගුල් තුඩ පසට කාවදිනවා පස් පිටැල්ලක් කපනවා. මෙයා බොක්ක ගැහිච්ච මෙයා බොකුටු වෙච්ච ලෑල්ලක්. ඒකනේ හැඩ ලෑල්ල කියන්නේ. එයා මගෙන් පස් පිටැල්ල පරස්පරව පෙරලනවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. ළමයෝ පස කපද්දිහා පරස්පරව පෙරලනවා කියලා මොකද්ද වෙන්නේ? මේ නගුල මගින් පසට බලයක් යෙදෙනවා. පස කපණ්ඩයි කැපූ පස් පිටැල්ල පරස්පරව පෙරලෙන්නයි ගියාම ළමයෝ මේ නගුල මගින් පසට බලයක් යොදනවා. නිව්ටන්ගේ තුන්වන නීතිය යටතේ මොකද වෙන්නේ? සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා. ඒ යටතේ නගුල මගින් පසට බලයක් යොදනකොට පස මගින් ඊට විරුද්ධ බලයක් නගුල මත යොදනවා. මේකේ ප්‍රතිඵලය වෙන්න පුළුවන් මොකක්ද? නගුල පැත්තකට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒක වළක්වලා නගුල નિયમિત ගමන් මාර්ගයේ හෙවත් ළමයෝ දැනගන්න නගුලක් ගමන් කරන ගමන් මාර්ගයට අපි කියනවා හීවිට කියලා. ඒක වළක්වලා නගුල નિયમિત ගමන් මාර්ගයේ හෙවත් හීවිටේ පවත්වා ගන්න මෙන්න මේ භූමි අංශය දායක වෙනවා. භූමි අංශය ගිහිලා ළමයෝ පසට තද වෙනවා. පසට තද වුණාට පස්සේ මේක පැත්තකට තල්ලු වෙන්නේ නැහැ. මම නිකමට පොඩි උදාහරණයක් පොඩි කතන්දරයක් කියන්නද මේක අහගන්නකො ළමයෝ. මෙයා පාරේ යනකොට දකිනවා යම් ස්ථානයක පාපැදියක් නතර කරලා තියෙනවා. කොහොමද නතර කරලා තියෙන්නේ? මේක උඩ වී මල්ලකුත් බැඳලා තියෙනවා. එක්තරා මහත්මේ මේ පාපැදිය පැදගෙන එනවා වී මල්ලක් බැඳගෙන වී මෝලට මොකටද? මේ වී මල්ල අඹරන්න දාලා යන්න. එයා දැන් මේ පාපැදිය පැදගෙන ඇවිල්ලා මෙන්න පාපැදියේ පසුපස රෝදේ අර මේන් ස්ටෑන්ඩ් එක ගහනවා මෙන්න මෙහෙම. දැන් රෝදේ උඩ තියෙන්නේ. ඊළඟට මේකේ තියෙනවනේ මෙහෙම ලගේජ් එක. අර බර දාන්න තියෙනවනේ ලගේජ් එක මේ තියෙන ලගේජ් එක. ඒක උඩ තමයි මේ වී මල්ල බැඳලා තියෙන්නේ. දැන් එයා පාපැදිය මෙහෙම නවත්තලා මේ පාපැදියේ පැඩල් එකත් අපිට පේනවා මේ අස්සෙන් මෙහෙම. නවත්තලා මේ ස්ටෑන්ඩ් එක ගහනවා. ගහලා මේ වී මල්ල බැඳලා තියෙන ලණුව ලිහිනවා. ලිහලා එයා කියන්න පුළුවන් මේ තියෙන පාපැදි මඩ් ගාඩ් එක. එයා කියන්න පුළුවන් මම දැන් ගමනක් ගිහින් එනකොට මේ වී මල්ල කොටලා තියන්න කියලා එයා මෙන්න මෙතනින් අත තියලා මේ වී මල්ල තල්ලු කරනවා. සමහර වෙලාවට වී මල්ල මෙහාට වැටෙනවත් එක්කම පාපැදිය පෙරලෙන්න පුළුවන්.
මේ ලෙහෙපු වී මල්ල තල්ලු කරනවා. තල්ලු කරනවත් එක්ක වී මල්ල මෙහාට වැටෙනවත් එක්කම පාපැදිය පෙරලෙන්න පුළුවන්. හොඳට හිතලා බලන්න හොඳට බලන්න පාපැදිය පෙරලෙන්නේ කොයි පැත්තටද? පාපැදිය පෙරලෙන්නේ ළමයෝ මෙන්න මේ පැත්තට. ඇයි අපි විසින් වී මල්ලට මේ පැත්තට බලයක් ලබා දෙනකොට නිව්ටන්ගේ තුන්වන නීතිය යටතේ ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් වී මල්ල විසින් පාපැදියට විරුද්ධ පැත්තට ලබා දෙනවා. අපි තල්ලු කලේ මෙහෙට වුණාට පාපැදිය පෙරලෙන්නේ අනිත් පැත්තට. ඕනනම් ඉතින් ඔයාට ගෙදර යමින් යවන පාරයිනේ පාපැදිය නවත්තලා තියෙනවා නම් මේ ප්‍රැක්ටිකල් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් කරලා දුවන්න ඉන්න එපා. නැත්තම් ඇඟපත රිදෙන්න පුළුවන්. පාපැදිය නම් තල්ලු කරලා බලන්න මොකද වෙන්නේ. විහිළුවක් කරේ. ඉතින් අන්න ඒ වාගේ දෙයක් තමයි ළමයෝ මෙතන වෙන්නේ. ඔයා විසින් නැත්තම් නගුල විසින් පසට මේ පැත්තට බලයක් යොදද්දී පස මගින් ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් නගුල මත යොදනවා. ඒ මගින් නගුල පැත්තකට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒක වළක්වලා නගුල નિયમિત ගමන් මාර්ගයේ හෙවත් කී විටේ පවත්වා ගන්න මෙන්න මේ ලෑන්ඩ් සයිඩ් එක හෙවත් භූමි අංශය දායක වෙනවා. සීසාන ගැඹුර වැඩි. ඒ වගේම අපිට පුළුවන් මෙතන තියෙන මේ ඇන වෙනස් කරලා සීසාන ගැඹුර පාලනය කරන්න. ඒ වගේම කැපූ පස්පිඩැල්ල පරස්පරව පෙරලනවා. ඒ නිසා මුලින්ම කතා කරපු ගැමි ලී නගුල හේවත් සාම්ප්‍රදායික ගැමි නගුලට වඩා මේ උපකරණයේ දියුණුයි ඇඩ්වාන්ස්. ඒක මතක තියාගන්න. මේ උපකරණයේ කලින් එකට වඩා දියුණු version එකක්. බලන්න මොනවද කිව්වේ කියලා තියෙන්නේ කියලා. සැහැල්ලු යකඩ නගුල එහෙම නැත්නම් ගැමි හැඩලෑලි නගුල සතුන් මගින් ඇදගෙන යන්නේ කුඹුරු බිම්වල සීසාණ්ඩයි භාවිතා කරන්නේ සෙන්ටිමීටර් 10ක් පමණ අරකින් අඟලන්නේ සෙන්ටිමීටර් 2ද කොහෙද 5ද කොහෙද ගැඹුරට සීසානෝ කැපි ඉහළට එන පස්පිඩැල්ල හැඩලෑල්ල නිසයි පෙරලෙන්නේ වල්පැල පසට යට වෙනවා පස්පිඩැල්ල පෙරලනවත් එක්කම පැය 6කදී වැඩි ප්‍රමාණයක් හාන්න පුළුවන්. ඔන්න උපකරණයේ විස්තරය. මේ තියෙන නිබඳු උපකරණයක් තමයි උපකරණේ ඇදගෙන යන්නේ දරුවෝ මේ පැත්තට. මේ නගුල් තුඩ පසට කිඳා බහිනවා. නගුල් තලයේ මගින් පස්පිඩැල්ලක් කපලා කැපූ පස්පිඩැල්ල උඩරට ඇවිල්ලා නගුල ඉස්සරහට ගමන් කරද්දී නගුල් තලයේ මගින් පස්පිඩැල්ලක් කපනවා. නගුල් තලයේ ඇත්තට පසට කිඳා බහැලා පස්පිඩැල්ලක් කපනවා. නගුල ඉස්සරහට යද්දී කපූ පස්පිඩැල්ල හැඩලෑල්ල දිගේ උඩට ඇවිල්ලා පරස්පරව පෙරලෙනවා. නගුල මගින් පස කපද්දී හා පස පෙරලද්දී නගුල මගින් මේ පැත්තට බලයක් යොදනවා. ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් පස මගින් නගුල මත යොදනවා. ඒ මගින් නගුල පැත්තකට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒක වළක්වලා නගුල નિયમિત ගමන් මාර්ගයේ හෙවත් කී විටේ නැත්තම් ෆරෝ එකේ පවත්වා ගන්න භූමි අංශයයි දායක වෙන්නේ. එයා ගිහිල්ලා පසට හේතු වෙලා නගුල තල්ලු වෙන එක වළක්වනවා. නගුල හරවන්න, හසුරවන්න හැන්ඩල් එකක් හෙවත් අතක් තියෙනවා. හරිද ළමයි? අපි එහෙනම් ඔය ප්‍රධාන උපකරණ දෙක තමයි ගැමි ලී නගුල හා ගැමි හැඩලෑලු හෙවත් සැහැල්ලු යකඩ නගුල තමයි ළමයෝ අපි යෝජනා කරන්නේ සත්ත්ව බලයෙන් ක්‍රියා කරන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ විදිහට. ඊළඟට අපි කතා කරන්න යන්නේ ට්‍රැක්ටර් මගින් ක්‍රියා කරන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ගැන. ට්‍රැක්ටර් වලට සම්බන්ධවයි සීසාන්නේ මේ සදා ශ්‍රී ලංකාවේ ද්විරෝධ මොනවද ද්විරෝධ කියන්නේ? ළමයෝ රෝධ දෙකේ ට්‍රැක්ටර්. අපි සාමාන්‍ය විවහාරයේදී ඌවට කියන්නේ අට්‍රැක්ටර් කියලා. එහෙම නැත්නම් තව නමක් භාවිතා වෙනවා මොකක්ද? ලෑන්ඩ් මාස්ටර් කියලා. දැනගන්න ලෑන්ඩ් මාස්ටර් කියලා කියන්නේ පුතේ ට්‍රැක්ටර් බ්‍රෑන්ඩ් නේම් එකක්. දැන් ඔය කාර් තියෙන විවිධ නම් වලින් ඒ වගේ ලෑන්ඩ් මාස්ටර් කියන්නේ ට්‍රැක්ටර් බ්‍රෑන්ඩ් නේම් එකක්. ලංකාවට ඉස්සෙල්ලම ගෙන්නපු දීරෝධ ට්‍රැක්ටර් වර්ගය තමයි ඔය. මම දන්නේ දැන් මේ කම්පැනි සිටන් වහලා තියෙන්නේ. නමුත් තාමත් ඕම රෝධික ට්‍රැක්ටර් කියලා අපිට ලෑන්ඩ් මාස්ටර් එකක් කියලා එහෙම එකක්. ඒවට කියන්නේ හෑන්ඩ් ට්‍රැක්ටර්ස් ඒවත්
2 wheel tractors ඒවත් රෝද දෙකේ tractors ඒවත් අත් tractors. ඒ වගේම රෝද 4 tractors තියෙනවා. අන්න ඒ වාට මේ නගුල් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ට්‍රැක්ටරයේ රෝද දෙකද හතරද කියන එක අනුව නගුල වෙනස් වෙනවා. එහෙනම් මෙන්න පළවෙනි නගුල මෝල් බෝඩ්. ළමයි මෝල් බෝඩ් කියලා කියන්නේ හැඩ ලෑල්ලට ඉංග්‍රීසියෙන් කියන වචනේ මෝල් බෝඩ් එහෙම නැත්නම් හැඩ ලෑලි නගුල මේක පාවිච්චි කරන්නේ ද්විරෝද ට්‍රැක්ටර් සඳහා. රෝද දෙකේ ට්‍රැක්ටර් වලට තමයි මේ උපකරණේ භාවිතා කරන්නේ. පස්සේ අපිට රූපයක් දකින්නත් පුළුවන්. මම ඔබට පොඩි රූපයක් යෝජනා කරන්නම් මේ විදිහට මේ බලා ගන්න පුතේ. මම පොඩ්ඩක් මේ වැඩිපුර උපකරණ ගැන කතා කරන්නේ මම අත්දැකීමෙන් දන්නවා. සමස්තයක් වශයෙන් අපේ දුවලා වැඩි මේ උපකරණ වලට කැමති නෑ. ඒගොල්ලෝ මේ බිම් සැකසීමේ උපකරණ නැත්තම් ওই ජල සම්පාදන, ජල පොම්ප ආදී තැන්වලදී පොඩ්ඩක් විතර පිටිපස්සට යනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. අනික් අතට දැන් මෙතන තාක්ෂණ වේදිකේම දරුවෝ ඉන්නවා නම් ඔය BST වලත් මේ උපකරණ තියෙනවා. ජල සම්පාදනයක් තියෙනවා. ඒවටත් සමහර අපේ දුවලා ටිකක් විතර පසුගාමී වෙනවා. එහෙම වෙන්න බෑ. මොකද මේවා විභාගෙට ඇහුවොත් ඔබගේ උසස් පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා හෝ උපාධි පාඨමාලාවන්ට ගියාම දැන් මේ ගැටලුව පොදු තත්ත්වයක් අපි අත්දැකලා තියෙනවා විශ්වවිද්‍යාල මට්ටමේදී ශිෂ්‍යාවන්, උපාධි අපේක්ෂිකාවන්, අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා මේ මැෂිනරි කොටසට කැමති නැහැ. මේක ටිකක් අප්‍රසන්නයි වගේ නිකන් අතාරනවා. එහෙම කරන්න එපා. හොඳ අවස්ථාවන්, රැකිය අවස්ථාවන් වලට මේ ගැන පොඩ්ඩක් උනන්දු වෙන්න. ඒ නිසා ඉස්සෙල්ලාම තමන්ගේ මනස වෙනස් කරලා මේවට පොඩි ඉන්ට්‍රස්ට් එකක් ඇති කරගන්න මේ මැෂිනරිස් ගැන. දැන් මම දන්නවා BST වලට තියෙනවානේ එන්ජින් යන්ත්‍රයක මේ මොකද්ද සිව්පහර චක්‍රය පවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒවට උනන්දු වෙන්න. මම ඒක උගන්වන්නේ නැහැ. මම නිකන් කියන්නේ. රයිට්. අපි නිකමට බැලුවොත් ළමයෝ දැන් මේ රෝඩ් එකේ ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑලි නගුල ගැන මම රූපයක් අඳින්න උත්සාහ කරන්නම් බලන්න සාර්ථකද කියලා. මේකේ තියෙනවා ළමයෝ මෙන්න මේ වාගේ නගුල් තලයක්. මේක තනිකර යකඩ වලින් හදලා තියෙන්නේ. ශක්තිමත් බරයි. මේ තියෙන නගුල් තලය මේකේ තියෙනවා තුඩක්. මේකට අපි කියනවා නගුල් තුඩ හේවත් හී තුඩ කියලා. ඊළඟට මේකෙත් තියෙනවා හැඩ ලෑල්ලක්. මේ හැඩ ලෑල්ල තනි අකණ්ඩ ලෑල්ලක් වගේ නෙමෙයි තියෙන්නේ පතුරු තියෙන්නේ. එහෙම පතුරු හදලා තියෙන ළමයෝ පස් කුට්ටියත් එක්ක ගැටෙන වර්ගඵලය අඩු කරලා ප්‍රතිරෝධය අඩු කරන්න. මොකද මේක හුඟක් වෙලාවට යොදාගන්නේ V වගාවේදී. V වගාවේදී පස මඩ කරලා තියෙන හින්දා පස් අංශුන්ගේ නැත්නම් පසේ තියෙන ඇලෙන සුළු ගතිය අපි කියන ස්ටිකිනස් එක වැඩි. ඒතර නගුල් හැඩ ලෑල්ල තනි ලෑල්ලක් වුණොත් වැඩි ඒරියා එක වැඩි වර්ගඵලයක ඇලෙන්න බලපානවා. ඒ මගින් ලොකු ප්‍රතිරෝධයක් නගුලට ට්‍රැක්ට් එක තියෙනවා. ඒ ඇලෙන පස් පිඩැල්ල ඇලෙන වර්ගඵලය අඩු කරන්න මේක අකණ්ඩ ලෑල්ලක් වාගේ නෙමෙයි ළමයෝ තියෙන්නේ පතුරු තියෙන්නේ. මෙන්න මේ වගේ. මම දල වශයෙන් අඳින්න මෙන්න මේ වාගේ තමයි තියෙන්නේ. හොඳට බලන්න ඔය දැකලා තියෙන අය ඇති මං හිතන්නේ ඔය. ටිකක් අපේ දුර බැහැර ළමයි මේවා දැකලා ඇති. නාගරික ළමයි නම් වැඩි දැකලා නැතිව ඇති. කෘෂිකර්මයේ කරද්දී පුතේ පොඩ්ඩක් විතර පොතෙන් බැහැර වෙන්න වෙනවා. ඊළඟට ඉතින් මේවා හරහට මේ වගේ දඬු දාලා සවි කරලා තියෙනවා. එනවලු. හරිද? ඊළඟට දැන් මේක තමයි හැඩ ලෑල්ල. මේ තියෙන නගුල් තුඩ, මේ නගුල් තලය, මේ හැඩ ලෑල්ල. ඊළඟට මේක මඩේ එරෙන එක වළක්වන්න මේකේ පහළින්ම තියෙනවා පොඩි කොටසක් ඉපිල්ල කියලා. ඒක නිකන් බෝට්ටුවක් වගේ කෑල්ලක්. ඒකට උඩින් තියෙනවා ළමයෝ ටිකක් බර සහිත කොටසක්. ඒකට අපි කියනවා භූමි අංශය කියලා. මේ මගින් තමයි නගුල පසකට තල්ලු වෙන එක වළක්වන්නේ. එතනින් පටන් ගන්නවා මේ විදිහට නගුල් කඳ. මෙයා ඕම ඉස්සරහට යනවා. මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ඉස්සරහට යනවා. මෙන්න මේ
හැඩලෑල්ලට හයි කරලා තියෙනවා පොඩි ලීවරයක්. මේ හැඩලෑල්ලට හයි කරලා තියෙනවා එක්තරා ලීවරයක්. ඒ ලීවරය අපිට එහාට මෙහාට දාන්න පුළුවන්. මේ ලීවරයට අපි කියනවා හැඩලෑල්ල හරවන ලීවරය කියලා. ඕක අපිට එහාට මෙහාට දාපුවාම හැඩලෑල්ල ඔහොම හැරෙනවා. හැඩලෑල්ල මෙහෙම හැරෙනවත් එක්කලා මේ මොකද වෙන්නේ? පස්පිඩල්ල වැටෙන පැත්ත තීරණය වෙනවා. මෙහෙම හැරෙව්වොත් පස්පිඩල්ල මෙහාට වැටෙනවා. මෙහෙම හැරෙව්වොත් පස්පිඩල්ල මෙහාට වැටෙනවා. ඒ වගේ පොඩි පහසුකමක් මේකේ තියෙනවා. ඊළඟට මේකේ තව මේ කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉස්සරහා කොටසට හයි කරලා තියෙනවා පොඩි ස්ක්‍රූ පෑනයක් මේ වගේ. අපිට මේ ඇණේ කරකවන්න පුළුවන්. මේ ඇණේ කරකවද්දී මෙන්න මේ කොටස පස තුල එහාට මෙහාට ඇතුළට උඩට ගන්න පුළුවන්. ඒ මගින් මේ ස්ක්‍රූ පෑනේ කරකවල අපිට සීසාන ගැඹුර පාලනය කරන්න පුළුවන්. මේකට හයි කරලා තියෙනවා තවත් පොඩි ලීවරයක් මේ විදිහට. ඒ ලීවරය එහාට මෙහාට දාලා අපිට සම්පූර්ණ නගුලම හරවන්න පුළුවන්. මේ වගේ ලීවරයක් තියෙනවා. මේක මම කියලා දෙන්නම්. මේක ඇවිල්ලා ඊළඟට ට්‍රැක්ටරයත් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න මේ වාගේ මෙතනින් තමයි ට්‍රැක්ටරයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට මම මේ උපකරණේ දල වශයෙන් නම් කරනවා නම් දරුවනේ මේ තියෙන නගුල් තුඩ මේ තියෙන නගුල් තලය මේ තියෙන්නේ පතුරු වගේ තියෙන්නේ හැඩලෑල්ල මේ තියෙන්නේ උපකරණය මඩේරණයක වළක්වන්න තියෙන බෝට්ටුවක් වගේ තහඩු ආකාර ව්‍යුහය. මේකට අපි කියනවා ෆ්ලෝට් එකේවත් ඉපිල්ල කියලා. ඒකට උඩින් තියෙනවා ශක්තිමත් චීනච්චට්ටි කියන යකඩෙන් හදාපු කඳක්. ඒකට අපි කියනවා ලෑන්ඩ් සයිඩ් එකේවත් භූමියංශය කියලා. මෙන්න මෙහෙම ලීවරයක් තියෙනවා. මේ ලීවරයට අපි කියනවා හැඩලෑල්ල. එහෙම නැත්නම් පස්පිඩැල්ල. හරවන ලීවරය කියලා. මෙයාට පුළුවන් පස්පිඩැල්ල වැටෙන පැත්ත වෙනස් කරන්න. එයි මම පෙන්වන්නේ මේ ලීවරය එහාට මෙහාට දානකොට හැඩලෑල්ල ඔහොම හැරෙනවා. හැඩලෑල්ල මෙහෙම වුණොත් පස්පිඩැල්ල මෙහාට වැටෙනවා. හැඩලෑල්ල මෙහෙම වුණොත් පස්පිඩැල්ල මෙහාට වැටෙනවා. මෙන්න මේ හරියට අපි කියමු ළමයෝ නගුල් කඳ කියලා. හතකඩේ කියන්නත් පුළුවන්. මෙන්න මේක තමයි සීසාන ගැඹුර පාලනය කරන ඇණය නැත්නම් ස්ක්‍රූප්පුව. සීසාන ගැඹුර පාලනය කරන ස්ක්‍රූප්පුව. ස්ක්‍රූ එක. ළමයෝ මේ උඩ තියෙන ලීවරය තමයි නගුල හරවන ලීවරය. එයාට පුළුවන් සම්පූර්ණ නගුල මෙහාට මෙහාට හරවන්න. මෙන්න මේ කෑල්ල ගිහිල්ලා ට්‍රැක්ටරයේ තියෙනවා උපකරණ සවිකරන ස්ථානයක්. ඔකට අපි කියනවා ට්‍රැක්ටරයේ හිච් කොටස, හිච් පොයින්ට් එක කියලා. මෙයා තමයි ට්‍රැක්ටරයේ හිච් කොටස සමග සම්බන්ධ වන ස්ථානය. ඇණයක් දාලා මේ වගේ අපි සම්බන්ධ කරගන්නවා ට්‍රැක්ටරයට. මෙතන මම නම් කරනවා
ට්‍රැක්ටරයේ හිච් කොටස හිච් පොයින්ට් එක කියලාත් කියනවා හා සම්බන්ධ වන ස්ථානය. එහෙනම් ළමයෝ මේ දක්වලා තියෙන්නේ රෝඩ් එකේ ට්‍රැක්ටරෙන් ක්‍රියාත්මක වන හැඩ ලෑලි නගුල. කොහොමද උපකරණේ භාවිතා කරන්නේ? අපි මේක ට්‍රැක්ටරයට සම්බන්ධ කරනවා. ඇත්තටම මම පෙන්වුවොත් එහෙම දල වශයෙන් මේ උපකරණේ ට්‍රැක්ටරයට සම්බන්ධ කරනවා කියන්නේ මේ වගේ දෙයක් පුතේ. අපිට රෝඩ් එකේ ට්‍රැක්ටරයක් නිකන් මේ වගේනේ පේන්නේ. මේ වගේ බොනට් එකක් තියෙනවා. මේ වගේ රෝදයක් තියෙනවා. මෙන්න මෙතනින් එනවා හිච් එක කියන කොටස. මෙහෙම රෝඩ් එකේ ට්‍රැක්ටර් මෙහෙම හැන්ඩල් එක එනවා ඉතින්. හදවන පුද්ගලයා අල්ලගන්නේ මේ හැන්ඩල් එක තමයි. ඔහොම තියන්නේ. එතකොට මෙන්න මෙතනට තමයි අපි නගුල සම්බන්ධ කරන්නේ. තේරුණා? හැන්ඩල් හරවන ලීවරේ තියෙනවා. සීසාන ගැඹුර පාලනය කරන ස්ක්‍රූ පැනේ තියෙනවා. නගුල හරවන ලීවරේ තියෙනවා. එතකොට පුද්ගලයා ට්‍රැක්ටරේ මෙහෙම ඉඳගෙන ට්‍රැක්ටරේ හාන්න පහසුකම් තියෙන ඒවාක් තියෙනවා. බහුලව තියෙන්නේ ට්‍රේලරේ ගලවලා ට්‍රැක්ටරේ වෙනම පදවාගෙන යන වර්ගයව තමයි තියෙන්නේ. ට්‍රැක්ටරේ ගමන් කරන්නේ මේ පැත්තට. එතකොට මෙන්න මෙතන තමයි ළමයෝ හිච් එක කියලා කියන්නේ. ට්‍රැක්ටරයකට උපකරණ සම්බන්ධ කරන ස්ථානයක් තමයි හිච් එක කියන්නේ. මෙන්න මෙතන තමයි ට්‍රැක්ටරයේ හිච් කොටස. මෙතනට තමයි නගුල සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ට්‍රැක්ටරේ මේ පැත්තට ගමන් කරනවා. මේ තියෙන නගුල මේ සම්පූර්ණ කොටස් ටික නගුල. ඒක තමයි මේ ඉඳලා තියෙන්නේ. ට්‍රැක්ටරේ නගුල සවි කරන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් එතකොට මේ මිනිස්සයා මේ පුද්ගලයා මේ නගුල ට්‍රැක්ටරේට සවි කරලා ට්‍රේලරේ ගලවලා සවි කරන්නේ. නගුල ට්‍රැක්ටරේට සවි කරලා ඊළඟට මේක ඉදිරියට පදවාගෙන යනවා. කොහොම යනකොට දැන් ට්‍රැක්ටරේ කොහොම යනවා ළමයෝ මම මෙහෙම හැන්ඩල් එක අල්ලගෙන යද්දි නගුල ඔතන තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ නගුලේ තියෙන තුඩ පසට කාවදිනවා. මේ නගුලේ තියෙන මේ නගුල් තුඩ ළමයෝ පසට කාවදිනවා. මෙයා පසට ඇතුල් වෙනවා. ඊළඟට නගුල් තලයේ මගින් පස් පිඩල්ලක් කපනවා. ට්‍රැක්ටරේ තවත් ඉස්සරහට යද්දි මේ කපව පස් පිඩල්ල හැඩලෑල්ල දිගේ ඇවිල්ලා පරස්පරව පෙරලෙනවා. නගුල් තුඩ නම් නගුල් තලයේ නම් හැඩලෑල්ල නම් නගුල් තුඩ පසට කිදා බහිනවා. නගුල් තලයේ මගින් පස් පිඩල්ලක් කපනවා. හැඩලෑල්ල කියන බොකුටු ගැහිච්ච ලෑල්ල මගින් කැපූ පස් පිඩල්ල පරස්පරව පෙරලෙනවා. නගුල මේ පැත්තට යනවා. මෙතනත් වෙලා තියෙන්නේ ඒක තමයි. උපකරණයේ මඩේර්ණ එක වළක්වන්න ඉපිල්ලක් තියෙනවා. පස කැපීම හා පෙරලීමේදී නගුල පැත්තකට තල්ලු වෙන යන එක වළක්වන්න භූමි අංශය තියෙනවා. භූමි අංශය ගිහිලා පසට තද වෙලා නගුල තල්ලු වෙන එක වළක්වන්න. පස් පිඩල්ල වැටෙන පැත්ත පාලනය කරන්න හැඩලෑල්ල හරවන ලීවරය තියෙනවා. මේ ලීවරය අපිට එහාට මෙහාට දාන්න පුළුවන්. ලීවරය එහාට මෙහාට දාද්දී හැඩලෑල්ල එහාට මෙහාට හැරෙනවා. හැඩලෑල්ල මෙහෙම හැරුණොත් පස් පිඩල්ල මෙහාට වැටෙනවා. හැඩලෑල්ල මෙහෙම හැරුණොත් මෙහාට වැටෙනවා. ඊළඟට සීසාන ගැඹුර පාලනය කරන්න ඇණයක් තියෙනවා. මේ මනුස්සයා ටිකක් කාලා බලනවා මදි. මෙහෙම කරකවනවා. අපිට පේනවා මේ ලීවරේ මෙහෙම නැත්තම් මේ ඇණේ මෙහෙම කරකවද්දී නගුලේ මෙන්න මේ ටික මෙහෙම පසට ඇතුල් වෙනවා. අනික් අතට කරකවද්දී නගුලේ මේ ටික මෙහෙම ආපහු වෙනවා. එහෙනම් මේ ස්ක්‍රූ පැණිය කරකවලා සීසාන ගැඹුර අඩු වැඩි කරන්න පුළුවන්. ඊළඟට තව ලීවරයක් තියෙනවා. ඒකට කියනවා අපි නගුල හරවන ලීවරය කියලා.
දැන් හැඩලෑල්ල වෙනම හරවන්න පුළුවන්. හැඩලෑල්ල හරවන ලීවරය. සීසාන ගැඹුර අඩු වැඩි කරන්න පුළුවන්. සීසාන ගැඹුර පාලනය කරන ලීවරය. මේකට කියනවා නගුල හරවන ලීවරය කියලා. ඒකත් අපිට එහාට මෙහාට දාන්න පුළුවන්. ඒ නගුල හරවන ලීවරය දාපුවාම සම්පූර්ණ නගුලම එහාට මෙහාට යනවා. අපි දැන් කුඹුරක අයින හානකොට අයින කෑල්ලක් ඉතුරු වෙනවා. මොකද රෝදි අයින් කරන්න බෑනේ. නිර ගෑවෙනවනේ. ආන් ඒ වගේ වෙලාවට අපි නගුල හරවන ලීවරයේ මගින් නගුල පන්නනවා ට්‍රැක්ටරෙන් එළියට. නගුල ඔහොම එළියට දානවා. දැන් මොකද වෙන්නේ? මේක කුඹුරේ අයිනයි මුල්ලයි හාගෙන එනවා. එහෙනම් ළමයෝ නගුල හරවන ලීවරයේ මගින් සම්පූර්ණ නගුලේම පිහිටීම අඩු වැඩි කරන්න වෙනස් කරන්න පුළුවන්. ඒ මගින් කුඹුරක අයින හෝ මුල්ල හාද්දී අයින හෝ මුල්ල හාගෙන ඉන්න පුළුවන්. ආයෙත් හරි තැනට ගිහින්. පස් කපනවා කැපුව පස් පිටල්ල පරස්පරව පෙරලෙනවා. සීසාන ගැඹුර පාලනය කරන්න වෙනම පහසුකමක් තියෙනවා. සීසාන ගැඹුරත් වඩා වැඩි බව පැහැදිලි. මෙන්න උපකරණ. ට්‍රැක්ටර් මගින් ක්‍රියා කරන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ යටතේ මුලින්ම කතා කරන්නේ මෝල් බෝඩ් නැත්නම් හැඩලෑලි නගුල විරෝධ ට්‍රැක්ටර් සඳහා. මෙම උපකරණයේ හැඩලෑල්ලක් සහිතයි. ඒක අර පතුරු තිබුණේ හැඩලෑල් නගුල කියලා අපි කියනවා. ජපන් පරිවර්ත්‍ය නගුල කියලා කියන්නේ මේක එක ආකාරයක්. ඇයි මේක පරිවර්තයයි කියන්නේ? පරිවර්තනය කරන්න හේවත් වෙනස් කරන්න පුළුවන්. මොකද්ද වෙනස් කරන්න පුළුවන්? ළමයෝ පස්පිඩල්ල වැටෙන පැත්තයි වෙනස් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් හැඩලෑල්ලමකින් එක්ක පස්පිඩල්ල මෙහාට හලන්න, එහෙම නැත්නම් මෙහාට හලන්න. ඒකයි පරිවර්තන නගුල කියන්නේ. ඇයි ජපන් කියන්නේ? මේක ඉස්සෙල්ලම ආවේ ජපානේ. සීසාන අවස්ථාවේදී නගුල් තලයේ පැති මාරු කිරීමට හැකියවීම, ඒ කියන්නේ පස්පිඩල්ල වැටෙන පැත්ත මාරු කරන්න පුළුවන් වීම මේ නගුලේ විශේෂ ලක්ෂණය. වැඩ කරන්නේ කාගෙන්ද? රෝද දෙකේ හෙවත් ද්විරෝධ ට්‍රැක්ටර් වලින්. මේ තියෙන රූපය අපි යෝජනා කරන සරල රූපය. විභාගයට ආවොත් එහෙම මේ වගේ රූපයක් ඇඳ ගන්න පුළුවන් නම් ළමයෝ හොඳටම ඇති. විශේෂයෙන්ම BST වලටත් එන්න පුළුවන්. ගැමි නගුල හෝ යකඩ නගුලට කලින් කතා කරපු නගුල. මොකද්ද මේ යකඩ නගුල කියන්නේ? අර ගැමි හැඩලෑල් නගුලට වඩා වැඩි ගැඹුරට සීසාන. මඩගොවි තැනේදී කියන්නේ වීවගාවේදී වගේම ගොඩගොවි තැන මූලික බිම් සකස් කිරීමට යොදා ගන්න පුළුවන්. හැබැයි අලුතින් එලිපෙහෙදි කළ ඉඩම් ගල් මුල් නැති ඉඩම් වල භාවිතය අපහසුයි. මොකද මේක ළමයෝ ඇතිල්ලීගෙන යන්නේ. කැරකි එන්නේ නැහැ. එතකොට ගල් මුල් වල හැපුණොත් නගුල කැඩෙන්න පුළුවන්. අලුතින් එලි කරපු ඉඩම් තදහන්න කලින් හාලා නැහැනේ. ගොඩාක් තද පස් වලට එච්චර ගැලපෙන්නේ. මේ නගුලේ විශේෂ වාසියක් නම් භෝග වර්ගය අනුව බිම් සැකසීමේ ගැඹුර සීරු මාරු කරන්න පුළුවන්. කවුරු මගින්ද? සීසාන ගැඹුර පාලනය කරන ස්ක්‍රූප්පුව මගින්. නගුල් තලයේ කැපුම් තලය, ඒ කියන්නේ කපන්න පුළුවන් ගැඹුර සෙන්ටිමීටර්ස් 15ක් 20ක් දක්වා. 15ක් 20ක් දක්වා වැඩි කරන්න පුළුවන්. කැපුම් ගඹුර, ඒ කියන්නේ දැන් කැපුම් තලය කියලා කියන්නේ ළමයි තලයේ උස. කැපුම් ගැඹුර කියන්නේ කොච්චර හානවද කියන එකයි සීරු මාරු කරන්න පුළුවන්. උල් වූ නගුල් තුඩක් තියෙනවා. ඊට සම්බන්ධ වූ පියාපතක් වෙන කොටසක් තියෙනවා. ඒක තමයි හැඩලෑල්ල කියන්නේ. නගුල ඉස්සරහට යනකොට නගුල් තුඩෙන් පස කැපෙනවා නැත්නම් පස හැරෙනවා. කැපෙන පස් පිටල්ල නගුල් තලයේ දිගේ කපාගෙන ඉහළ ගිහිල්ලා නගුල් පියාපත. මේ නගුල් පියාපත කියන්නේ ළමයෝ හැඩලෑල්ලටයි. එතු මේක පියාඹන්නේ. නිසා යටිකුරු වෙලා වැටෙනවා, පරස්පර වෙලා වැටෙනවා. ඇතැම් අවස්ථාවල නගුලේ හැඩලෑල්ල යකඩ පටි වලින් හදලා තියෙන. මම අර පින්නේ තනි ලෑල්ලක් නෙමෙයි. පස් පිළිලි ඇලීම අඩුවන අතර පහසුවෙන් ගැලවෙනවා. මඩපස් නැත්නම් මඩ වී වගාවේදී ඇලෙන්න බලන්න. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා ළමයෝ. අපි සාමාන්‍ය ට්‍රැක්ටරයක් රෝද දෙකේ වේවා හතරේ වේවා සාමාන්‍ය පාරේ ධාවනය කරන විදිහට නෙවෙයි කුඹරක සීසෑමට පාවිච්චි කරන්නේ. අපි රෝද දෙකේ ට්‍රැක්ටර් නම් සීසෑමට යොදා ගන්නකොට
ඒකේ තියෙන සාමාන්‍ය හුලම් පුරවපු රෝද. ඌවට ළමයෝ බර වචනයක් අපි කියනවා නියුමැටික් ටයර්ස් කියලා. ට්‍රැක්ටර් එක හම්බ වෙන නැත්නම් කාර් එකක හම්බ වෙන අර හුලං ගහන රෝද වලට අපි කියනවා නියුමැටික් ටයර්ස් කියලා. මේ ටයර් දාගෙන හාන්න බෑ, මඩේ යන්න බෑ, ඇරෙනවා. ඒ නිසා අපි කරන්නේ මේ නියුමැටික් ටයර්ස් කියන ටයර් අයින් කරලා මේකට මඩේ ගමන් කරන්න පුළුවන් රෝද දානවා. ඒවට අපි කියනවා මඩ් වීල්ස් කියලා. ට්‍රැක්ටර් වලට හයි කරනවා මීට අමතරව ඩ්‍රම් වීල්ස් කියලා જાතියක්. මේ කුඹුරු පසේ එරීම වැළැක්වීමට පාවිච්චි කරන විශේෂ රෝද වර්ග. මේ මඩ් වීල්ස් වලට සමහරු සිංහලෙන් කියනවා මඩ රෝද කියලා. ඩ්‍රම් වීල් වලට සමහරු සිංහලෙන් කියනවා බෙර රෝද කියලා. අපි එච්චර මේ අපේ උසස් පෙළ මට්ටමට මේ මඩ් වීල් එකක් ගැන කතා කරන්න යන්නේ මම නිකමට කියනවා නම් පුතේ මේ මඩ් වීල් එකේ තියෙන මේ වගේ තත්වයක්. නිකමට ඇඟට ගන්න වැඩි එපා උක. මේකේ තියෙනවා මේ වගේ ස්ට්‍රක්චර් ව්‍යුහයක්. ඔය ව්‍යුහයට තහඩු වලින් හදපු පෙති හයි කරලා තියෙනවා මෙන්න මේ. හොඳට බලන්න. ඔය මඩ රෝදයක තියෙන්නේ තහඩු ශක්තිමත් ලෝහ රවුමක් තියෙනවා. මේකට ශක්තිමත් බර දරා ගන්න පුළුවන් මේ වගේ පෙති හයි කරලා තියෙනවා. ඔන්න ඔය වගේ. මේක තමයි මඩ් වීල් එකේ හැටි. ඩ්‍රම් වීල් එකක් ගත්තාම ඒකේ තියෙන මේ වගේ යකඩ කූඩුවක් ඔන්න ඔහොම යකඩ කූඩුවක් හරි ගස්සලා තියෙනවා. මේකෙත් පොඩි පොඩි පෙති තියෙනවා. මේක ඇක්සල් එකක් මගින් ට්‍රැක්ටරේ තියෙන රෝද ගලවලා හයි කරනවා. දැන් රෝද හතරේ ට්‍රැක්ටර්ස් වල නම් අපි එයාගේ නියුමැටික් ටයර්ස් තියේදී තමයි මඩ් වීල් එක දාන්නේ. නැත්නම් ට්‍රැක්ටරේට බර වරොත්තු දෙන්නේ නැහැ මේකට. ට්‍රැක්ටරයක් හරි බරයි. දැන් මේ මඩ රෝදයේ හෙවත් පෙති රෝදයේ තියෙන මෙන්න මේ පෙති මගින් කරන දෙයක් තියෙනවා. සාමාන්‍ය රෝදයක් ගමන් කරන්න ඒක මඩේ එරෙන එක නෙවෙයි. හැබැයි මඩ රෝදයක් හයි කරපුවාම කොච්චර මඩපසක වුණත් මේ රෝදේ පෙතිවල පිහිටීම නිසා එයා ගන්නවා පසෙන් ප්‍රතිරෝධ බලයක්. අපි කියනවා ලිෆ්ටිං ෆෝස් එකක් අරගෙන උස්ස ගන්නවා. ඒක තමයි දැන් අපි සාමාන්‍ය රෝද හයි කරපු ට්‍රැක්ටරයක් කුඹුරට දැම්මොත් යන්න මේක මඩ යට තමයි යන්නේ. හැබැයි මඩ් වීල් හයි කරපු ට්‍රැක්ටරයක් මඩට දැම්මොත් මේ පෙත්ත කියන කෑල්ල ඇවිල්ලා පසේ හැප්පුණාම මේ පෙත්තේ හැඩේ මගින් පස මගින් ඇති කරනවා ප්‍රතිරෝධී බලයක්. ඒ මගින් නගුල පොඩ්ඩක් උස්සලා දෙනවා. ඒකයි මඩ් වීල්ස් දාපුවාම එරෙන්නේ. බෙර වීල් වලිනුත් මීට සමාන ක්‍රියාවක් කරනවා. ඊට අමතරව බෙර වීල් එක පස අවුස්සලා හොඳට මඩ කරනවා. කුඹුරු මඩ කිරීමේදී රෝද හතරේ ට්‍රැක්ටර්ස් වලට අපි ඩ්‍රම් වීල් එක හෙවත් බෙර වීල් එකක් දානවා. මේ දෙකම අපි දාන්නේ උපකරණ කුඹුරේ මඩේ එරෙන එක වළක්වන්න. සාමාන්‍ය රෝද ගලවනවා. ඒව දාලා හාන්න බෑ ළමයි. මේ කියලා තියෙන්නේ ඒකයි. මඩ අධික බිමකට නම් බෙර රෝද දානවා. වැලි සහිත බිමකට නම් පෙති රෝද දානවා. පෙති රෝද වලට තමයි මඩ් වීල්ස් කියන්නේ. ඒකේ අර තියෙන පෙත්ත මගින් වැල්ලට කාවදින එක වළක්වලා පොඩි උසවා ගැනීමක් කරනවා. දිනකට හෙක්ටයාර් 0.25 නැත්නම් දිනකට හෙක්ටයාර් 0.5ක පමණ ප්‍රමාණයක් මේ උපකරණය මගින් අපට සීසාන්න පුළුවන්. අපි ඔය කතා කළේ ප්‍රාථමික බිම් සැකසීමක් වශයෙන් බහුලව පාවිච්චි වන රෝද දෙකේ ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන ජපන් පරිවර්තන නගුල හෙවත් ජපන් හැඩලෑලි නගුල පිළිබඳවයි. ඒ වගේ නගුලක සරල රූපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. මේ නගුල ගමන් කරන්නේ මේ පැත්තටයි. මේකේ නම් හැඩලෑල්ල පතුරු නෙමේ තනි ලෑල්ලක් වශයෙන් තමයි හරිගස්සලා තියෙන්නේ. මේ තියෙන හැඩලෑල්ල හරවන ලීවරය, මේ තියෙන සීසාන ගැඹුර පාලනය කරන ස්ක්‍රූප්පුව, මේ තියෙන සම්පූර්ණ නගුලම හරවන ලීවරය. අපි මෙතෙක් කතා කළේ රෝද දෙකේ ට්‍රැක්ටරයට හයි කරන
හැඩ ලෑලි නගුල ගැනයි ළමයෝ දැනගන්න. ඒ වගේම රෝද 4 ට්‍රැක්ටරයටත් හයි කරන්න පුළුවන් හැඩ ලෑලි නගුලක් තියෙනවා. මේ කතා කරන්නේ එයා ගැන මෝල් බෝඩ් නැත්තම් හැඩ ලෑලි නගුල කාටද? සිව්රෝද ට්‍රැක්ටර්ස් සඳහා. මේකේ තියෙනවා ළමයෝ ඉස්සරහට උල් හැඩයක් තියෙන හැඩ ලෑලි දෙකක් නෙවෙයි මෙහෙම එකක් තියෙනවා ප්‍රායෝගිකව. මේ නගුල එච්චර අපේ රටේ බහුලව භාවිතා වුණේ නැහැ. අපේ රටේ බහුලවම භාවිතා වෙමින් පවතින්නේ අර මං කලින් කතා කරපු රෝද දෙකේ ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩ ලෑලි නගුල තමයි. එහෙම නැත්තම් රෝද 4 ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන තැටි නගුල. නමුත් පසු කාලෙම නිකමට කියන්නේ සමහර සමාගම් මගින් ට්‍රැක්ටර්ස් අලෙවි කරනකොට අඩු මුදලට හෝ සහනයක් විදියට නැත්තම් පොඩි බෝනස් එකක් විදියට මේ නගුල ගොවීන්ට හඳුන්වා දෙන්න. ට්‍රැක්ටරයක් මිලදී ගන්න මේ જાති නගුලක් නොමිලේ. අන්න ඒකත් එක්ක තමයි මේකට පොඩි ඩිමාන්ඩ් එකක් ආවේ. නැත්තම් ගොඩක් උදවිය ට්‍රැක්ටර්ස් මිලදී ගත්තට මේ නගුල මිලදී ගන්නේ. හරි. එතකොට මේකේ තියෙනවා හැඩ ලෑලි දෙකක් තුනක්. මොකද දැන් ඒකට හේතුව මේ උපකරණ ගැටලුවක් නෙමෙයි. අපිට තියෙනවා ළමයෝ ධාරිතාව පිළිබඳ ගැටලුවක්. ශ්‍රී ලංකාවේ හමු වන බොහෝ කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේ කුඩා කුඹුරු ඉඩමක් සීසෑමට විශාල මුදලක් වැය කරලා හැඩ ලෑලි නගුලක් මිලදී ගන්න එක ගොවීන්ට ආර්ථික නැහැ. දැන් වේලි කලාපයේ ගොවීන් ගත්තොත් ඒ බොහෝ ගොවීන්ට තමන්ගේ පුද්ගලික රෝඩ් දෙකේ ට්‍රැක්ටරයක් තියෙනවා. එයා මොකද කරන්නේ? මොකද එයා කල්පනා කරනවා ඇති මම මේ වගේ ට්‍රැක්ටරයක් කුලියට ගන්න ගියොත් මට විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා වේලි කලාපයේ වී වගා කරන ගොවීන්ගේ ප්‍රථම රික්වයර්මන්ට් එකක් තමයි මේ 2 wheel tractor එකක් ගන්න එක. එතකොට එයා ඒකෙන් වැඩ කරන්න පුළුවන් උපකරණ මිලදී ගන්නවා. මේක ලංකාව පුරාම පැතිරී ගියා. අදටත් අපේ රටේ බහුලව කුඹුරු ඉඩම් සීසාන්නේ රෝඩ් දෙකේ ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන අර කලින් ඉදිරිපත් කරපු ජපන් පරිවර්තන නගුල මගින්. දැන් මේ අනුව ගවයෙන් යොදාගෙන ගැමි හැඩලෑල් නගුල මගින් සීසෑමේ පුරුද්ද ඉතාම අභාවයට ගිහිල්ලා තියෙන. තවමත් ඔය සමහර දුර බැහැර ප්‍රදේශවල උදාහරණයක් වල විශ්වාස කරයිද දන්නේ උතුරු නැගෙනහිර මේක තාම භාවිතා වෙනවා. මොකද මේ පැතිවල ටිකක් වැඩිපුර ගවයින් එහෙමත් ඉන්නවා. ඒ හැර නාගරික හා අර්ධ නාගරික නැත්නම් අර්ධ ගාමීය ප්‍රදේශවල කවුරුත් දුවන් ට්‍රැක්ටරයක් හොයාගෙන. බොහෝ ගොවීන් ට්‍රැක්ටර්ස් තියෙනවා. නැති කට්ටිය කුලියට මුදල් ගෙවලා සපයා ගන්නවා. මේ සපයා ගැනීම කරන ළමයි හුඟක් වෙලාවට රෝඩ් දෙකේ ට්‍රැක්ටරයක් මිසක හතරේම නෙවෙයි. ඒ ගොවීන්ට එච්චර ලොකු ට්‍රැක්ටරයක් ඕනෙන්නේ නැහැ. ඒවට ගෙවන්න තරම් ආදායමක් නැහැ. ඒ නිසා මේ නගුල එච්චර ප්‍රචලිත වෙලා නැහැ. නමුත් පසු කාලීනව මේක අර ඒගොල්ලන්ගේ සේල්ස් ප්‍රොමෝෂන් එකත් එක්ක අද වෙනකොට ටිකක් භාවිතා වෙනවා. ඉදිරියට උල් හැඩයක් ඇති හැඩලෑලි දෙකක් තුනක් තියෙනවා. ඒ නගුල් බඳුන සම්බන්ධ වෙලා අපිට සීරු මාරු කරන්න පුළුවන්. මේකේ තියෙනවා ළමයෝ බිම් රෝදය හෙවත් මේකට තව නමක් තමයි භූමි රෝදය කියලා කොටසක් තියෙනවා. මේකට කියනවා බිම් රෝදය හෙවත් භූමි රෝදය කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆරෝ වීල් කියලා. මෙන්න මේ ෆරෝ වීල් එක කියලා කියන්නේ මේ නගුලක තියෙන රෝදයක් මේක කැරකි පිටිපස්සෙන් එනවා. මෙන්න මේක ක්‍රියා කරනවා අර භූමි අංශයට සමාන්තරව. නගුල මගින් පස කපද්දී පස පෙරලද්දී නගුල පැත්තකට තල්ලු වෙන එක වළක්වලා નિયમિત ෆරෝ එකේ හේවත් කීවිටේ පවත්වා ගන්න මේ භූමි රෝදය දායක වෙනවා. එතකොට භූමි රෝදය මගින් අපිට ඒ වැඩේ කරන්නත් පුළුවන්. මේකේ ගැඹුර පාලනය කරනවා. භූමි රෝදය කරකවද්දී නගුල උඩ පහත් වෙනවා. හැඩලෑලි වල පස් ඇල්න එක වළක්වන්න පොඩි කෑලි තියෙනවා. ඒවට අපි කියනවා මඩ සූරන හෙවත් මඩ් ස්ක්‍රේපර්ස් කියලා. මෙන්න මේ වායි මගින් මොකද කරන්නේ? උපකරණයේ ඇලෙන මඩ තියෙනවා නම් ඒවා සූරා ඉවත් කරනවා. දිනකට හෙක්ටයාර්ස් 2කට ආසන්න ප්‍රමාණයක් හැඩලෑලි නගුල මගින් සීසාන්න පුළුවන් රෝද 4 ට්‍රැක්ටර්. ඔබට මේ දක්වලා තියෙන මේ වගේ උපකරණයක් තමයි මේකේ තියෙනවා අර මම කිව්ව කොටස් ටික ඩෙප්ත් කන්ට්‍රෝල් ස්ක්‍රූ එක මේක අපිට වැඩක් නැහැ එච්චරම
ගැඹුරු පාලනය කරන උපකරණයක් දෙනවා. ෆ්‍රේම් කියන්නේ මේකේ තියෙනවා රාමුවක්, මෝල් බෝඩ් කියන්නේ හැඩලෑලි, ෂෙයා කියන්නේ නගුල් තලය, ජොයින්ටර් කියන්නේ සම්බන්ධකයක්. මේ තියෙන්නේ ෆරෝ වීල් එක. එයා මගින් තමයි උපකරණය මඩේ එරණ එක වළක්වා ගන්න. ඒ වගේ කොටස් සහිත උපකරණයක් තමයි මේ දක්වලා තියෙන්නේ. මේක එච්චර දේශීය වශයෙන් භාවිතා වෙනවා අඩුයි. මේ නගුල ගමන් කරන්නේ මේ පැත්තට. රයිට්. හොඳයි දරුවනේ අපි එහෙනම් මේ වෙනකොට කතා කළා මේ පරිච්ඡේදය තුලදී නැත්නම් මේ වැඩසටහන තුලදී කතා කළා මොකක්ද නැත්නම් කොහොමද රෝද දෙකේ ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑලි නගුල නැත්නම් ජපන් පරිවර්තන නගුල ක්‍රියා කරන්නේ කියලා. ඒ වගේම රෝද හතර ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑලි නගුල ක්‍රියා කරන්නේ කියලා. මේකෙන් අපට වඩා වැදගත් වෙන්නේ බොහොම හොඳින් දැනගන්න ඕන වෙන්නේ මොකක් ගැනද? රෝද දෙකේ ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑලි නගුල නැත්තම් ජපන් පරිවර්තන නගුල. පරිවර්තන කියන්නේ පස් පිඩල්ල වැටෙන පැත්ත වෙනස් කරන්න පුළුවන් හින්දායි මේකත් හැඩලෑලි නගුලක් තමයි. ඉතින් එහෙනම් අපි විරාමයකට ගිහිල්ලා වුණ පොඩ්ඩක් නතර වෙලා ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ආපහු තැටි නගුල පිළිබඳව සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න.